බුද්ධාය හැම දිනාටම තෙරුවන් සරණයි අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා පින්වත්නි පින්වත් මහත්තයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපේ ජීවිතයේ අර්ථය කරා ගෙනියනවා එහෙමයි ස්වාමී අපේ ජීවිතයට රැකවරණයක් ලබා දෙනවා එතකොට ඒ ධර්මයේ කරා අපිව ගෙනියන අපේ ජීවිතයට යහපත සැනසෙල්ල උදා කරලා දෙන ධර්මයට අපි දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඒකට අපිට උපකාර වෙන්නේ බුදුරජාණන්සේගේ ධර්ම ඉගෙන ගන්න එකමයි. ඉගෙනගෙන ඒ ධර්මෙ පුරුදු කර ගන්න ඕනේ. බුදුරජාණන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දසිනෝ තේසාරන්නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා කිය. නිසරුදේ සාරවත් නැති මේ පංචකාම ගුණ, ගෙවල් දොරවල්, යාන වාහන ආදී මේ දේවල් ලොකු සාරවත් දේ හැටියට දකිමි. ධර්මයේ පුරුදු කිරීම, නිවන් මඟ පුරුදු කිරීම, නිවන නිසරු දේ හැටියට දකිමින් ඉන්නවා නම් තේ සාරණ්ණාදි ගච්ඡanti. යට සාරවත් වූ නිවන කරා යන්න බෑ කියන. සුගතියක් කරා යන්න විදියකුත් නැතු යනවා. මිත්‍යා සංකප්ප ගෝචර යා මිත්‍යා සංකල්පවලම ඉන්නේ කියලා කියනවා. ඒ නිසා අපේ ජීවිතේට සාරය මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. අපේ ජීවිතේට හැබෑ සාරය මොකක්ද කියලා අපිට තේරුම් කරලා දෙන්නේ බුදුරජාණන්සේගේ ධර්මයේ. ඒකට ඒ සාරවත් අමාමහ නිවන ගැන, ආර්ය සත්‍ය අවබෝධය ගැන, සුගතියේ රැකවරණය ගැන අපිට කියලා දීන ඊට පස්සේ ඒ නිවන සාක්ෂාත් නොකිරීමේ සුගතියේ යන්න බැරිීමේ සතර අපායට වැටි කෙලවරක් නැත දුක් විඳ යන දුක්ඛිත ගමන ගැන ඒ ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේගේ ධර්මය තුළ සඳහන් වෙනවා මෙන්න මේ දේවල් පුරුදු කරගෙන අපිට සුගතියකට යන්න පුළුවන්. ඒ වගේම මාර්ග සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහට අපිට ඒ ධර්මයේ අහලා පුරුදු කරගන්න ලැබෙන එක මහා ලාභයක්. ඒකට උපකාර වෙන උතුම් දේශනාවක් අදත් අපි ඉගෙන ගන්නේ මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන අංගුත්තර නිකායේ 7 වෙනි නිපාතේ උග්ග මහා මත්ත සූත්‍රය. උග්ග කියලා මහා ඇමති කෙනෙකුට වදාළ දෙසුම. එහෙයි ස්වාමීන්. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. එතකොට මේ උග්ග කියන මහා ඇමති කෙනෙක්. ඒ කියන්නේ යම් ප්‍රදේශයකට නායකත්වයක් දෙන ඇමති කෙනෙක්. උග්ග මහා මාත්‍යා බුදුරජාන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටියේ තැනට ආවා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරා. වන්දනා කළ පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා ඒ මහා ඇමතිතුමා උග්ග මහා ඇමතිතුමා බුදුරජාණන්සේට කියනවා ස්වාමීනි හරි පුදුමයිනේ. හරිම ආශ්චර්යයි. හරිම අద్భుතයි කිව්වා. රෝහණ කියලා සිටුතුමාගේ මුණුබුරෙක් ඉන්නවා. එහෙමයි. ඒ රෝහණ සිටුතුමාගේ මුණුබුරා එයාගේ නම මිගාර. ඒ මිගාර මහා ධනවතෙක් කියලා කිව්වා. මහා ධනයක් තියෙන මහා භෝග සම්පත් තියෙනවා. ඒ ධනෙ දාන්නේ ආඩ්‍යයි කියලා කිව්වා. දැන් බලන්න ඉතින් ඇමති කෙනෙක් නේ. එහෙමයි. එයා කතා කරේ ඊට අදාළ දෙයක්. මෙයා සල්ලි ගැන සමාජයට මුදල් ඇමති දන්නෙත් නෑනේ. ඒමන්නේ එතකොට මේක කියනවා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ මේ රෝහණ සිටුතුමාගේ මුණුබුරා මිගාර සිටුතුමා මහා ධනයක් තියෙනවා. මහා භෝග සම්පත්. ආඩ්‍යයි කියන්නේ ඇති වෙන්න සල්ලි. ඇති වෙන්න භෝග සම්පත්. මම දැකලා දෙන මහත්මයා මීට ටික කාලයකට කලින් ඒ වීඩියෝ වගේක් හරි ෆොටෝ වගේක් හරි මට හරියට වීඩියෝද ෆොටෝද මතක නැහැ. ඒකේ චීනේ ඔය ව්‍යාපාර කරන ගොඩාක් ධනවත් අයගේ දරුවෝ එයාලගේ ධනවත්කම පෙන්නනවා කියන්නේ සල්ලි පුච්චලා. දැන් අපිට ඉතින් ධනෙ පෙන්නන ලොකු හොඳ ලක්ෂණ වාහනයක් ගෙදරක් අරගෙන ඒකෙන්නේ දැන් එයාලට සල්ලි වලට කරන්න දෙයක් නැහැ. එයාලා Facebook හරි එහෙම ලයිව් ඇවිල්ලා සල්ලි මිටි අරගෙන සල්ලි පුච්චනවා මෙහෙම. ඒ පුච්චලාගෙන මං අද මෙච්චර පිච්චුවා කියලා
සල්ලි පුච්චපු ප්‍රමාණයෙන් තමයි එයාලගේ ධනෙ මයින්නේ. මෙයා තමයි දැන් සල්ලිකාර කෙනා. එහෙමයි ස්වාමීන්. ඒක ආඩ්‍යය කියන්නේ ඒකට. එහෙයි. අදටත් ඉන්නවා. සල්ලි වලට කරන්න දෙයක් නැහැ. ධනෙ, එහෙයි. දාන්නේ, භෝග සම්පත්. ගෙවල් ගත්තොත් දැන් සමහර ලක්ෂරි හොටෙල් තියෙනවා. ඒවා එක දවසකට ඉන්න. එක රැයකට ඉන්න ඩොලර් ලක්ෂයයි 2යි. එහෙමයි ස්වාමීන්. තියෙන මිනිස්සුන් ඉතින් මිනිස්සු වගේ යනවා දැන් සාමාන්‍ය දැන් අපිත් විදේශ ධර්ම ප්‍රචාරය යනකොට අපි යන්නේ සාමාන්‍ය බොහොම මේ ඉකොනොමි ක්ලාස් කියලා පොඩි සීට් එක කියන්නේ අඩුම අපි ටිකට් එකක් දාගත්තත් බොහොම අඩුවෙන් බලලා තමයි දාගන්නේ. එහෙමයි. හැබැයි ඒ ෆ්ලයිට් වලම තියෙනවා බිස්නස් ක්ලාස් කියලා ප්ලැටිනම් කියලා එක විදිහට. එහෙමයි. එයා අහසේ ගියත් වොෂ්රූම් එක තියෙනවා, කියන්නේ මේ ෂවර් එක තියෙනවා, ඊට පස්සේ හැමදේම නිකන් පොඩි කාමරයක ඉන්නා වගේ නිදා ගන්න පුළුවන්. දැන් අපි පැය 7-8ක් යනකොට අපි ඇඟම තලවල දැම්මා වගේ. එහෙමයි ස්වාමීන්. හැබැයි ඒ ෆ්ලයිට් එකේම තව කොටසක් යනවා. ඊට වැඩිය ගොඩාක් පහසුයි. ආඩ්‍යයි. සමහර අයට තියෙනවා තනියම ෆ්ලයිට් තියෙනවා. මිලියන ගණන් වල වාහන තියෙනවා. එහෙමයි ස්වාමීන්. ඒකට කියනවා ආඩ්‍යයි කියනවා. අපිත් එහෙම කියනවන්නේ සමහර සල්ලිකාර අයගේ ඔය ලිපි තියෙනවා. එයාලගේ චරිත කතා තියෙනවා කියලා. පුදුම සල්ලියක් තියෙන කියලා කියන්නේ. ඒ වගේ මෙයා කියනවා ඇවිල්ලා භාග්‍යතුන් හරි පුදුම හරිම ආශ්චර්යයි. මේ රෝහණ සිටුතුමාගේ මුණුබුරා මිගාර මහා ධන මහා භෝග සම්පන්න ධනේ දාන්නේ ආඩ්‍යයි කිව්වා. ඉතින් භාග්‍යතුන් ඇහුවා එමෙතුමනි මේ ඔය රෝහණ සිටුතුමාගේ මුණුබුරා වෙච්චි මිගාර සිටුතුමාට කොච්චර ධනෙ තියෙනවද කියලා අහුවා. කොච්චර භෝග තියෙනවද? කොයි විදිහට කොපමණකින් ආඩ්‍ය වෙලා ඉන්නවද කියලා අහුවා. ආව ස්වාමීනි රත්තරන් විතරක් ලක්ෂයක් කියලා කිව්වා. එහෙමයි ස්වාමීන්. අපි දුරන් කහවණු කියලා. එහෙයි. අපි හිතමුක දැන් නම් පවුම් වගේ එහෙම වයින්වනේ. ඊටත් වැඩි පවුම් වලට වඩා මේ කියනවා රත්තරන් විතරක් ලක්ෂයක් කියලා කියනවා. රිදී පිළිබඳ කවර කතාවද කියනවා. ඒ කාලේ සල්ලි හැටියට තියන අය ගොඩාක් අය ඒ කාලේ මස්සක් කියලා කියන්නේ ගොඩාක් ලොකු වටින මුදලක්. දැන් අද රුපියල කියපුවාට වටින්නේ නැති වුණාට ඉස්සර අවුරුදු 20කට 30කට කලින් රුපියල කියපුවාමත් ගොඩාක් නේද? අපිට මතකයින් පාර අතල රුපියල් 3.50ට තිබුණා නේ. එහෙමයි සර්. දැන් අද 3.50 ටොපියක්වත් කන්න බෑ මම හිතන්නේ. ඒ වගේ ඒ කාලේ මෙයා කියනවා ස්වාමීනි රත්තරන් විතරක් ලක්ෂයක් තියෙනවා කියනවා. රිදී ගැන කතා කරන්න දෙයක් නැහැ කියනවා. කියන්නේ රිදී ගණන් කරලා ඉවර කරන්න බෑ. එහෙමයි. ඒ තරම් ධනයක් කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උග්ග ඕකත් ධනයක් තමයි කියලා කිව්වා. ඔය ධනය නෙමෙයි කියලා කියන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි උග්ග ඔය ධනයට ගින්න සාධාරණයි කියලා කිව්වා. ගින්නට සාධාරණයික ඔය ධනය ඔය ගෝල් ටික ඔක්කොම ටික රත්තරන් ටික පිච්චිලා විනාශ වෙලා යන්න පුළුවන් කියලා. ඊළඟට ජලයට සාධාරණයි කියලා කිව්වා. ජලයේ ගහගෙන ගිහිල්ලා නැති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි රජ්ජුරුවන්ට එවිලා ගන්න පුළුවන් කියලා කිව්වා. රජ්ජුරුව ඇවිල්ලා එයාට රාජ්‍ය බලය පාවිච්චි කරලා බහණ්ඩගාර හිස් කරලා අරගෙන යන්න පුළුවන් කියලා කිව්වා. හොරුන්ට සාධාරණයි කිව්වා. හොරු ඇවිල්ලා හොරුන්ට අරගෙන යන්න පුළුවන් කිව්වා. අප්‍රිය දායාදයි කියලා කිව්වා. අප්‍රිය තමන් අකමැති තමන්ට ප්‍රියමනාප නැති කෙනෙක් ඇවිල්ලා බලෙන් මැරගෙන යන්න පුළුවන් කියලා කිව්වා. බලන්න භාග්‍යතුන් වහන්සේගේ කියන්නේ මේ සාමාන්‍ය ලෝකේ මිනිස්සෙකුට කොච්චරනම් කල්පනාවක් ඇති කරලා දෙනවද? දැන් මේ ලෝකේ වසඟ වෙලා තියෙන ඔය සල්ලි වලටනේ. භෝග ඉඩ කඩයි යාන වාහන ඔය ටිකටනේ. හැබැයි ගින්නට සාධාරණ නැද්ද? පිච්චිලා යනවානේ. අපිට උතුරේ යුද්ධේ තිබිලා ඉවර වෙච්ච කාලවල ඒ පැත්තේ යන්න ලැබුණ පිරිතකට යනකොට මම හිතන්නේ අවුරුද්දකින් දෙකකින් වගේ යනකොට වාහන කියන්නේ යුද්ධය අහුවෙච්ච අයගේ ඒ වගේ වාහන අම්මු අක්කර 5ක විතර මම හිතන්නේ ගොඩ ගහලා එකට යකඩ ගොඩවල් වගේ ගින්නට සාධාරණ පිච්චෙනවා. ජලයට සාධාරණ සුනාමි ඇවිල්ලා
වාහනේ ගියේ නිකන් ගිනි පෙට්ටි පාවෙලා යනවා වගේ වාහන ටික නේද ගියේ. ජලයට සාධාරණයි. ඊළඟට රජුරවන්ට ගන්න පුළුවන් කියලා කියනවා. එහෙමයි ස්වාමී. ඊළඟට දැන් ටැක්ස් ගහනවා කිය කරන්නනේ. දැන් ආණ්ඩුවට ගන්න පුළුවන් ඒවා මිනිස්සුන්ගේ හම්බ කරගන්න දේවල්. දැන් අද තමයි ටැක්ස් ක්‍රමේ තියෙන්නේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කාලේ රජතුමාට තමයි බලය තියෙන්නේ. රජතුමාට මොනවා හරි දෙයකට හිතනවා මෙයා නිර්ධන කෙනෙක් කරන්න ඕනේ කියලා. නඩු වසා හෝ නුවසා හෝ ඒ රජතුමාගේ බලය පාවිච්චි කරලා ඒ ධනෙ ගන්න පුළුවන් යාට. එහෙමයි ස්වාමී. ඊළඟට හොරුන්ට දැන් අපි දන්නවා සමහර දැන් ඒ රටවල කියන්නේ විදේශ ධර්ම ප්‍රචාරය දෙනකොට ඒ රටවල ගෙදර වාහනේ නතර කරලා තියෙන උදේ නැගිටලා බලනකොට වාහනේ නැහැ. එහෙමයි. හැරගෙන ගිහිල්ලා. අපි දන්න අම්මා තාත්තා කෙනෙක් මේ කොළඹ අපේ මාළඹේ අබවතුර අසුපි බනහන් ඇවිල්ලා පාරයින් වාහනේ නතර කරලා ඇවිල්ලා බලනකොට වාහනේ නැහැ කිව්වා. හොයාගන්න බැරි වුණා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ වගේ හොරුන්ට සාධාරණයි. ඊළඟට අප්‍රිය අය. දැන් අපි යමක් වෙහෙස මහන්සිල උපයාගෙන තියෙනකොට අප්‍රිය කෙනෙක් ඇවිල්ලා ඒක අරගෙන ගියොත් කොච්චර දුකක්ද නේද? එහෙම පුළුවන් ඕන තරම් අප්‍රියයට ගන්න. ඒක නිසා රන් රිදී වලින් තියෙනවද? ඒවා ඕවට දැන් බලන්න. දැන් මේ වෙච්ච සිද්ධියක්නේ. ඒ කියන්නේ මිගාර සිටුතුමාට මහා ධනයක් තිබුණා. රත්තරන්ම ලක්ෂයක් තිබුණා කියනවා. එහෙමයි. අද කෝ එක රත්තරන් පවුමක් තියනවද ඒ වගේ? ස්වාමීනි. නෑ නේද? එතකොට ත්‍රිදී තිබුණා කියලා කොහොම මේ ප්‍රමාණ කරන්න බැරි තරම්. අද කෝ ඒ සිටුතුමාට තිබුණු රිදී. ගින්නට අහුවෙලා පිච්චිලා යන්න ඇති කොටසක්. තව කොටසක් ජලයේ ගහගෙන ගිහිල්ලා නැති වෙලා යන්නේ නැති. තව කොටසක් හොරු ඇවිල්ලා අරගෙන විනාශ වෙන්නේ නැති. මොන හරි දේවල් වලින් වෙනස් වෙලා ගියානේ නේද? කියනවා උග්ග ඒක නිසා ධන 7ක් තියෙනවා කියලා කිව්වා. ඒවා ගින්නට සාධාරණ නැහැ කිව්වා. ගින්නට පිච්චෙන්නේ නැහැ. ජලයට සාධාරණ නැහැ. ජලයෙන් ගසාගෙන යන්නෙත් නැහැ ධන 7. රජුන්ට සාධාරණත් නැහැ. රජුරවන්ට බලෙන්වත් ඇවිල්ලා ගන්න බෑ. හොරුන්ට ගන්න බෑ. අප්‍රිය දායාදයට සාධාරණ නැහැ. අප්‍රියයට ගන්න බෑ කියනවා. මොනවාද ඒ ධන 7? ඒ තමයි ශ්‍රද්ධා ධනය. සීල ධනය. හිරි ධනය. ඔත්තප්ප ධනය. ශ්‍රුත ධනය. ත්‍යාග ධනය. ප්‍රඥා ධනය. මේවට කියනවා සප්ත ආර්ය ධන කියලා. එහෙමයි ස්වාමීනි. අර රන් කහණු ලක්ෂයක් තිබුණත් ඒක සප්ත ආර්ය ධනයක් වෙන්නේ නැහැ. ඒක ශ්‍රේෂ්ඨ ධනයක් වෙන්නේ නැහැ. මොකද ඒවා කෙරේ ලෝභ හිතක් ඇති කරගෙන මැරුණොත් එහෙම නීච ස්වභාවයටපත් වෙන්නේ. ඒ ධනයට ඒ භෝගයන්ට උරුමකාරයෙක් වුණා කියලා එයා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් මේ කියපු ආර්ය ධන 7 ශ්‍රද්ධා ධනෙ. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීම. සද්ධා මත්තං ප්‍රේම මත්තං සබ්බේතේ සග්ගපරායන. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් ඒත් සුගතිය යනවා කියලා කියනවා. බලන්න ඉතින් දැන් ධනෙ කියලා කියන්නේ අපි ධනෙට මෙච්චර ආස කරන්නේ. ධනෙ මෙච්චර රැස් කරන්නේ අපි සැප ලබන්නනේ. එහෙමයි ස්වාමීනි. නේද? දැන් ධනෙ සැප ලැබෙන්නේ නැත්තම් දැන් මම දැක්කා ඒක මං හිතන්නේ කොහේ රටක මේ යුරෝප් රටක එයාලගේ තිබ්බ සල්ලි වල ඒ කියන්නේ දැන් අපි සල්ලි පාවිච්චි කරන දැන් 10 කොල 50 කොල 100 කොල 200 කොල 500 කොල තියෙනවනේ. ඒ නෝට්ටු වර්ගේ අවලංගු කරලා අලුතින් මුදල් ඒකකයක් හඳුන්වලා දුන්නා ඒ රටට මෑතකදී. එහෙමයි ස්වාමී. එතකොට අලුත් මුදල් ඒකකේ හඳුන්වලා දීලා පරණව ඔක්කොම අවලංගු කියලා. මේ අවලංගුයි කියලා කිව්වා. කැන්සල් කිව්වා. එතකොට මිනිස් වල තිබ්බේ ඔක්කොම පාරට ගෙනල්ලා විසිරුවර දැම්ම හැම තැනම. එතකොට ඒක වටිනාකමක් නැතුව ගියා. එතකොට ඒ වටිනාකම කියන එක එතකොට නැතුව ගිහලා නිකන් කොළරොඩු වගේ හැම තැනම පැතිරිලා.
ස්වාමීනි හැම මොහොතකම ඒ දෙත් වෙන්න පුළුවන් සමහර විට නේද? අපි සතු තියෙන වටිනා නොවන දෙයක් බවට පත් වෙන්න පුළුවන්. දැන් ඒක තමයි දැන් යාලා අපි හිතමුකෝ එතන පාරේ මේ ගස්වල අර කොළ මේ කහ වෙලා වැටෙන කාලවලට ගස් යට තියෙන කොළ හැම තැනම පැතිරලා ඒ වගේ කියලා කියනවා. ඉතින් දැන් බලන්න කෙනෙක් ඒ මුදල් කෝටි 10ක් එකතු කරගෙන හිටියා කියලා හිතන්නකෝ. එයා හිතේ මට මෙච්චරක් තියෙනවා කියලා. හැබැයි ඒක අවලංගුයි කියලා සම්මතයක් ගත්ත ගම අර ටික ඔක්කොම නැතුව ගියානේ. ඒක පුස්සා. ඊට පස්සේ ඒකෙන් කරගන්න බඩුම තරම සීනි බෝලයක්වත් ගන්න බෑ. වටින්නේ නැහැ නේද? එතකොට හැබැයි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම ඒක අවලංගු කරන්න පුළුවන්ද කාටවත්? ස්වාමීනි. ඒක නැති කරන්න පුළුවන්ද කාටවත්? එහෙමයි. බැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ අර සල්ලි විසි කරලා දාලා කිසි තේරුමක් නැතුව තැන් තැන්වල හුලං ගසාගෙන යනවා. ඒ වගේ තමයි අපිට මේ රන් රිදී මුතු මැණික් කියලා මේ දේවල් තියෙනවද? ඒවා සම්මතයකින් මේ ජීවිතේ ජීවත් වෙන්න දීපු යම් පොඩි වටිනාකමක් විතරයි. ඒක ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ චුට්ටක්වත්. එහෙමයි ස්වාමී. හැබැයි අපේ භාග්‍යතුන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් ඇති වෙනවා. ඒ සද්ධා මාත්‍රයෙන් ප්‍රේම මාත්‍රේ වටිනාකම මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑ. එහෙමයි ස්වාමී. එතකොට මේ සද්ධා මාත්‍රේ ප්‍රේම මාත්‍ර අපට උපකාර වෙන ඒකාන්තයෙන්ම සුගතිය රැකවරණය ලබන්නේ. ආරක්ෂාව ලබන්නේ. ඒ නිසා මේ ශ්‍රද්ධා ධනය ආරි ධනයක් කියලා කියනවා. ඊළඟට සීල ධනය. සීලය කියන්නේ ධනයක්. දැන් අපි උදේට සමාදම් වෙනව නේද? පංචසතු මෙරීමෙන් වළකිනවා, සොරකමින් වළකිනවා, වැරදි කාමසයෙන් වළකිනවා, බොරු කීමෙන් වළකිනවා, මත්පැන් මදුරේ පානය කිරීම මේක ධනයක් නේ. දැන් හිතන්න අපි උදේට අවදි වෙනකොට කෙනෙක් ගෙනලා අපිට ධනයක් දෙන්න. දැන් මේ දවස්වල රුපියල් 5000 බෙදනවනේ. එහෙමයි සම්. රුපියල් 5000 ගන්න පැය කීයක් පොලිමේ ඉන්නවා. නමුත් ඒකේ වේල් කීයද කන්න පුළුවන්? අපිට ඒකයි මම මුලින්ම මහත්තයට කිව්වේ අසාරේ සාර මතින. සාරවත් නැති දේ සාරවත් හැටියට දැක ඉන්නවා නම් සාරේ චාසාර දස්සින. සාරවත් දේ નિසරු දේ හැටියට දැක ඉන්නවා නම් යාලට සාරවත් දෙයක් කරා යන්න බෑ. එහෙමයි සම්. පංච සීලය කියන්නේ ශ්‍රේෂ්ඨ ධනයක්. සිල්වත් බව කියලා කියන්නේ මේ ආර්ය ධනයක්. එහෙමයි. ඒකේ සසර දුකින් අපිව නිදහස් කරන්න පුළුවන් දෙයක්. සතර අපායෙන් අපිව නිදහස් කරවන දෙයක්. සුගතියට අපි වැරන් යන දෙයක්. කිව්වොත් පන්සිල් සමාදන් වෙන්න එන්න පොලින් ගිහිලා කිව්වොත් එයිද? එහේ ස්වාමීනි. එන්නේ නේද? අර 5000ට 5000 කියන්නේ මොකද්ද? සතියකට කලින් දී 5000 මේ වෙනකොට ඉවර වෙලා ඇතිනේ. ජීවත් වෙන්න ඕනේ මිනිස්සු කෑම කන. ඒ ඕනකම අපි ඇයි සීලයට ඕනකමක් ඇති කරගන්නේ නැත්තේ? එහෙමයි. ඇයි අපි සීලේ ශ්‍රේෂ්ඨ දෙයක් හැටියට දකින්නේ නැත්තේ? අර චත්තමානවක කියනවා චත්තමානවක කතාව මං හිතන්නේ හැම කෙනාම අහලා තියෙනවනේ. එතන චත්තමානවක ඒ සල්ලි මේ ගුරු පඬුරු අරන් යනකොට එයා දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කවුද, ධර්මයේ කවුද, සංඝයා කවුද, සිල්පද මොනවද දන්නේ නැහැ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් ධර්මයේ සංඝ රත්නය ගැන කියලා දෙන්න කලින් මට මතක හැටියට මුලින් කියලා දුන්නේ සිල්පද ගැන. එයාට ඒ කැලේ අතරමැද යනකොටනේ බුදුරජාණන් මුණ ගැහෙන්නේ. එතකොට බුදුරජාණන් සාන පුතා එන්න කියලා කතා කරලා අනුව ප්‍රාණඝාතයෙන් වැළකීම ගැන දන්නවද කියලා. මම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි බුදුරජාණන් දේශනා කරේ මේ වෙන කෙනෙක් ඇවිල්ලා ඔයාගේ ජීවිතයට හානි කරනට ඔයා කැමති නැහැනේ. ඒ වගේ තමයි අනිත් අය ජීවත් වෙන්න කැමති. තමා උපමා කරගෙන ප්‍රාණඝාතයෙන් වළකින්න කිව්වා. මෙයාට හිතුණා අනේ ෂෝක් දෙයක් මේක සමාදම් වෙන්න කියලා. ඔයා හොරකමින් වැළකීම ගැන දන්නවද කියලා. දන්නේ නැහැ කියලා කිව්වා. Tamanට දීපු නැති අන්සතු දේවල් හොරෙන් ගන්න එපා කියලා කිව්වා. ෂෝක් දෙයක් මම ඒක සමාදම් වෙන්නම් කිව්වා. වැරදි කාමසේනේ එතකොට එයා අහන සිල්පදෙරි මම දන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි බුදුරජාණන් කියලා දුන්නට පස්සේ එයා සමාදම් වුණා. සමාදම් වෙලා සිල්පද ටික ආරක්ෂා කරා. තෙරුවන් සරණ කියන ශ්‍රද්ධාව ඇති වුණා යාට. සිල්වත් බව ඇති වුණා. එතෙට ඒ ළඟට එනකන් එයාලගේ කහවණු තිබුණේ පොදියක්. එහෙමයි සම්. ගුරු පඬුරු තිබුණේ. එතකොට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ එයාට අමතර ධනයක් ලැබුණා. ශ්‍රද්ධා ධනෙ ලැබුණා.
සීල ධනෙ ලැබුණා. එයා ඒ ටිකත් අරගෙන පිටත් වුණා. හොරු ගහලා ගත්තේ මොන ධනෙද? කහවණු නේද? ගුරු පඬුරු ටික ගත්තා. හැබැයි ශ්‍රද්ධා ධනෙ ගන්න පුළුවන් වුණාද හොරුන්ට? ගන්න බැහැ. සීල ධනෙ ගන්න පුළුවන් වුණාද? බැරි වුණා. මෙයා කෙලින්ම ඉපදුනේ දෙවියන් අතරනේ. නිදා පිබිදිය කෙනෙක් වගේ කියලා කියන දෙවියන් අතර ඉපදුනේ. එහෙමයි. ඉතින් අපිට මොකක්ද උපකාර වෙන්නේ අවසානයේට අපිට සුගතිය යනකොට? අපිට අපේ ජීවිතේට අපිට ආරක්ෂාවක් හැටියට අපිට ගෙනියන්න තියෙන්නේ මේ ශ්‍රද්ධා ධනෙ, සීල ධනෙ. ඒක හොරුන්ට ගන්න බැහැනේ. එහෙමයි. ගින්නට පිච්චෙන්නේ නැහැ නේද? ඊළඟට හිරි ධනය. හිරි කියන්නේ පව් කරන ලැජ්ජාව. ඉතින් පව්කමක් කරන් දැන් අපි ධර්මය දන්නේ නැති කාලේ අපි අතින් පව් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි දැන් ධර්ම ඉගෙනගෙන මේ කර්ම විපාක දැනගෙන පිට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගත්තාම සිල්වත් ජීවිතයක් ගත කරනකොට එයාට හිත අසංවර වෙන්න පුළුවන්. ඒ අසංවර වීමත් එක්කම එයාට සත්තු මරන්න හරි හොරකම් කරන්න වැරදි කාමසේන දෙන්න සිටිවිලි එන්න පුළුවන්. අවස්ථා යෙදෙන්න පුළුවන්. හැබැයි එකපාරම ලැජ්ජාවටපත් වෙනවා. මට මේක සුදුසු නැහැ. මම බුදුරජාණන් සරණ ගියප කෙනෙක්. ධර්මයේ සංඝරත්නයේ සරණ ගියප කෙනෙක්. මං සිල්පද රකින්න කෙනෙක්. මම වගේ කෙනෙක් මෙහෙම දෙයක් කරන එක හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ මේකට ගරහනවා. දෙවිවරු මේක දැක්කොත් එහෙම සුදුසු දෙයක් නෙමෙයි මේ දේ. කියලා එහෙම හිතනකොට ලොකු ලැජ්ජාවක් ඇති වෙන යාට. ඊටසේ හොරකම් කරන්න කොයි තරම් අවස්ථා ලැබුණත් හොරකම යාට පිළිකුල් දෙයක්. හොරකමට ලැජ්ජාවටපත් වෙනවා. වැරදි කාම සේවනයේ යෙදෙන්න සිටිවිල්ලක් ආවත් ලැජ්ජාවටපත් වෙනවා. ඊළඟට බොරු කියන්නේ නැහැ. බොරු කියන්නේ ලැජ්ජායි. කේලාම් කියන්නේ ලැජ්ජායි. පෞරුෂ වචන හිස් වචන කියන්නේ ලැජ්ජායි. එහෙමයි ස්වාමී. ලෝභයක් එනකොට හිතේ ලැජ්ජාවක්. දැන් මේවා කියනකොට Tamante තේරෙනවා මට දේ මේවා වෙනවා කියලා ආර්ය ධනෙ තියෙනවා අපිට. දැන් අපිට ඔන්න කියන්නේ බොරුවක් කියනකොට ලැජ්ජාවක් හිතට එනවනම් එහෙමයි ස්වාමී. එහෙනම් මන්තුලික තියෙනවා ඒ ධනෙ. සතුට වෙන්න පුළුවන් අපිට. ඊළඟට අන් අයගේ දේවල් වලට අපි අන් අයගේ දැන් සමහර විට අන් අයගේ වගාවක් සරුවට හැදිලා තියෙනවා. කොච්චර අනුමෝදන් වෙන්න සතුටට කාරණයක්ද නේද? වගා කරපු දේ සරුවට හැදිලා තියෙනකොට. එතකොට අපිට බලාපල්ල මුණ්ඩ තමයි හරියන්නේ කියලා කිව්වා. ඒ සිතිවිල්ලක් ආව ලැජ්ජාවටපත් වෙනවා. එහෙම ලැජ්ජාවට ඒවා එන්නේ නැහැ මේ ධර්ම පුරුදු කරනකොට. එහෙමයි ස්වාමී. එතකොට ලෝභය හිතට එයා ලැජ්ජා වෙනවා. ද්වේෂයක් ආපුවම ලැජ්ජාවටපත් වෙනවා. මිත්‍යා දෘෂ්ටියකට ගියොත් අපාය දිවිල කොහෙද කියලා හිතනොත් එහෙම බැරි වෙලාවත් එයාට ලැජ්ජාවටපත් වෙනවා. ඒකට කියන හිරි. ඒක ධනයක්. ඒ ධනෙ ශ්‍රේෂ්ඨ ධනයක්. අපිව සුගතිය කරා ගෙනියන ධනයක්. ශ්‍රද්ධා ධනෙ, සීල ධනෙ. ඊට පස්සේ හිරි ධනෙ, ඔත්තප්ප ධනෙ. ඔත්තප්ප කියන්නේ බය. කයින් දුස්චරිත දෙන්න බයයි එයා. බය වෙන්නේ කොහොමද? මම මේ කයින් දුස්චරිත දුනොත් එහෙම මට මැරිලා අපාය යන්න සිද්ධ වෙනවා. එහෙම ගියොත් මට මෙහෙම විපාක තියෙනවා. මේක හොඳ දෙයක් නෙමෙයි. ඊළඟට මට නිന്ദා අපහාසී දින්න වෙනවා. මට මගේ හිත චෝදනා කරනවා. මට මේ කාර්ය මාර්ගයට බාධාවක් වෙනවා. ඊට පස්සේ මේ සෝතාපට්ඨියංගෙන් මාව බැහැර වෙන දෙයක් වෙනවා. ඒක නිසා මම සත්තු මරන්න හොඳ නැහැ. හොරකම් කරන්න හොඳ නැහැ. වැරදිකම් යාට බය දැන් ලැජ්ජාව වෙනම පැත්තක්. එහෙමයි ස්වාමී. බය තවත් පැත්තක්. ඒ දෙකම ධනෙ. මේ ධනය මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑ. ඇත්තටම ඒ ධනයට වටිනාකමක් අපි දෙනවා නම් අපි ඒව ගැන හිතේ සතුටු වෙනවා නම් ඒක ශ්‍රේෂ්ඨයි. අපි දැන් හුරු වෙලා තියෙන මේ රුපියල් වලින් ඩොලර් වලින්ම අපේ වටිනාකම දෙන්න නෙනේ. අපි මේ සැප හොයන මාර්ගයනේ ඒත් යන්න හදන්නේ නේද? යන්න හදන නමුත් ඒකමනේ දුකට හේතු වෙලා තියෙන්නේ. ඒකම තමයි දුකට හේතු වෙන්නේ. ඉතින් ඒ ස්වාමිනේ මේ ආර්ය ධනය මේ සාංශාරිකවත් කොච්චර වත්කමක් වෙනවද අපිට? සතර අපායෙන් අපිට සදාටම නිදහස් වෙනවා එහෙමයි සර්. ඊළඟට කෙලින්ම සුගතිය. දැන් සුගතිය උපතක් කියන එක දුර්ලභ දෙයක්. එහෙමයි. ගොඩාක් දුර්ලභ දෙයක්. බුදුරජාණන් දේශනා කළේ මේ නියපොත්තට ගත්ත පස් ටිකෙන්
මැරෙන මිනිස්සුන්ගේ සුගතියකට යන්නේ නියපොත්තට ගත්ත පස් ටික වගේ ප්‍රමාණයක්. එහෙමයි ස්වාමී. දෙවියන් අතර යන්නේ නියපොත්තට ගත්ත පස් ටික වගේ ප්‍රමාණයක්. මහ පොළොවේ පස් වගේ ප්‍රමාණයක්. නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ යනවානේ. එහෙනම් මේ ලෝකේ ධනවත් කියලා කිව්වට හැබැයි ධනවත් අය ඉන්නේ අල්ප දෙනයි. එහෙමයි ස්වාමී. මේ ධනවත් රටවල් කියලා කතා කරනවානේ. හැබැයි ධනවත් රටවල් කියලා කිව්වට දුප්පත්ම රටවල්. බුදුරජාණන් දේශනා කළා තිනවා අප්පමත්තිකා ඒසා භික්කවේ බුද්ධි යදිදම් භෝග බුද්ධි. පින්වත් මහණෙනි භෝගයන්ගේ වෘද්ධියක් තියනවාද? ධන දාන්නේ වෘද්ධියක් තියනවාද? ඒ දේවල් වෘද්ධියක් තමයි කව දියුණුවක් තමයි හැබැයි අප්පමත්තික. ඒක බොහෝම අල්පයි කියලා කියනවා. ඒතම් පතකිට්ටම් භික්කේ බුද්ධින යදිදම් පඤ්ඤා බුද්ධි. නමුත් යම් කිසි කෙනෙක් ප්‍රඥාවෙන් දියුණු වෙනවා නම් ඒක තමයි කව ශ්‍රේෂ්ඨම දියුණුව. ඉතින් ඒ නිසා අපේ ධනවත්කම දැන් සමහරට අපි අඳින වැරහැල්ලක් වෙන්න පුළුවන්. අපි ඉන්නේ කටුමැටි ගහපු ගෙදරක වෙන්න පුළුවන්. අපිට හදිසියට යන්න මේ පුස් බයිස්කලයක් වත් නැති වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපිට මේ ටික තියෙනවා නම් අපි දුප්පත් අය නෙමෙයි. ආර්ය ධනයෙන් යුක්ත අය, ශ්‍රේෂ්ඨ ධනයෙන් යුක්ත අය. ඒ ධනෙ ගින්නට පිච්චෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඊළඟට බුදුරජාණන් දේශනා කරා සුත ධනෙ. සුත ධනෙ කියන්නේ මේ ධර්මයේ ඇසීම. ධර්මය අහලා ඒ ධර්ම කරුණු මතක තියාගෙන ආර්ථ නුවණින් විමසීමස ජීවිතේ ධර්ම ගලප ගැනීම. දැන් මේ දේවල් මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ තුල ඔබ බලන්න. මට ශ්‍රද්ධා ධනෙ කොහොමද තියෙන්නේ? එහෙමයි ස්වාමී. මට සීල ධනෙ කොහොමද තියෙන්නේ? මට ඔත්තප්ප ධනෙ කොහොමද? අන් අය දිහා බලන්න එපා. අන් අය දිහා බැලුවා කියලා තේරුමක් නැහැනේ. එහෙමයි ස්වාමී. අන් අය පෙනේවි අපිට. පෙවුනට බලන්න යන්න ඕනේ නැහැ. තමන්ගේ ධනෙ ගැන තමන් බලන්න ඕන නේද? දැන් අපි හිතමුකෝ අල්ලපු ගෙදර කෙනාට මෙච්චර දේවල් තියෙනවා කියලා අපිට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ නේකෙන් නේද? අන්න අල්ලපු ගෙදර ගෙනාගේ ටීවී එක මෙච්චරක් ලොකු එකක් කියනවා. අපිට ලැබෙනවද ඒක? එහෙමයි. ආන්ගියා ත්‍රිවිල් එකක් ගත්තා, යා කාර් එකක් ගත්තා. අපිට වැඩක්ද ඒක? නෑ නේද? හැබැයි අනුන්ගේ ධනය ගැන හොයන්නේ නැතුව තමන්ගේ ධනය ගැන හොයන්න ඕනේ. මම ශ්‍රද්ධාවෙන් ධනවත් වෙච්ච කෙනෙක්ද? මම සීලයෙන් ධනවත් වෙච්ච කෙනෙක්ද? මම පවට ලැජ්ජාවෙන් ධනවත් වෙච්ච කෙනෙක්ද? මම විපාකයට බයි ධනවත් වෙච්ච කෙනෙක්ද? මම දහම් දැනුමේ යුක්ත කෙනෙක්ද? ඒකට නිතර මේ ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ධර්ම ශ්‍රවණය කර දහම් කරුණු මතක තියාගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට අපිට ශ්‍රුත ධනියක් දියුණු කරගන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඒක නිසා දැන් අද මේ දේශනාව මතක තියාගත්තොත් ශ්‍රුතේ තමයි ඒක. මං හිතන්නේ මතක හිටියේ නේද? දැන් මෙතෙක් කල් අපි ඉගෙන ගත්ත දේ කල්පනා කර බුදුරජාණන් සවැත්නුව ජේතවනාරාමයේ හිටියා. උග්ග කියලා මහෑමති කෙනෙක් බුදුරජාණන් සබැහැ දකින්න ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ රෝහණ සිටුතුමාගේ මුණුබුරා මිගාර සිටුතුමා මහා ධනයක් තියෙන කෙනෙක්, මහා භෝග සම්පත් තියෙන කෙනෙක් කියලා. ඒක පුදුම දහගත ධනයක් කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් සේව කොච්චරක් තියෙනවද කියලා. ස්වාමීනි රත්තරම්ම තියෙනවා කිව්වා ලක්ෂයක්. ත්‍රිදී ගැන කවර කතාවද කියලා. ඉතින් බුදුරජාණන් දේශනා කළා. දැන් මං හිතන්නේ මතකයි. ඒක තමයි ශ්‍රුතේ කියලා කියන්නේ. දැන් මේ දේ අහලා මම ශ්‍රද්ධාවෙන් ධනවත් වෙනවා. කෙනෙකුට අදිෂ්ඨානයක් ඇති කරගන්න බැරිද? පුළුවන්. මම සීලෙන් දැන් ඕනම වයසට ගියපු ආච්චි කෙනෙක්, සීයා කෙනෙක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, මැදි වයසින් ඉන්න නැන්දලා මාමලා, අයියලා අක්කලාට, දුවලට පුතාලට ඕන කෙනෙකුට පුළුවන් මේ ධනෙ. දැන් ඔබ ටීවී එක ඉස්සරහා වාඩි වෙන්න පුළුවන් දුප්පතෙක් හැටියට. එහෙමයි ස්වාමී. හැබැයි නැගිටින්න පුළුවන් ධනවතෙක් හැටියට. මොහොතකින් චත්තමානවක එක කරලා පෙන්නුවානේ. එහෙමයි. චත්තමානවක ගෙදරින් පිටත් උනේ දුප්පත් කෙනෙක් හැටියට. චත්තමානවක කැලේ ළඟට ඇතුල් වුනේ දුප්පතෙක් හැටියට. බුදුරජාණන් මුණ ගැහුණා. බුදුරජාණන් මුණ ගැහිලා නැගිට්ටේ ධනවතෙක් හැටියට. එහෙමයි ස්වාමී. අවුවේ පිච්චි දුක් විඳින්න දෙයක් නැහැ මේ ධනෙ ඇති කරගන්න. වැස්සේ තෙමි දුක් වෙන්න දෙයක් නැහැ මේ ධනෙ ඇති කරගන්න. එහෙමයි ස්වාමී. නුවණ කියන එක චුට්ටක් තියෙනවනේ. ආන්ගේ තියෙන චූටි නුවණ මෙහෙवला
මේ ධර්මය අහලා බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ මේ තුන් ලෝකේ මග්‍රයි. උන්වහන්සේ ගැන මගේ හිතේ පැහැදීමක් තියෙනවා කියලා දකින්න ඕනේ. අනේ දැන් සිල්පද ගැන දන්නවනේ සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සිනෙන්නේ, බොරු කියන්නේ, මත්පැන් දැන් මේ වෙලාවේ සමාදන් වුණොත් ඔබ නැගිටින ධනවතෙක් හැටියට. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ පවට ලැජ්ජාව ඇති වෙනවා. විපාකයට බය. මේවා පොඩි දේවල් නෙමෙයි. ආර්ය ධනය අපි සමහර රුපියල් 5000 දුන්නාට පස්සේ මේක සෑහෙන්න පරිස්සම් කරන්න උත්සාහ කරන්නේ. එහෙමයි ස්වාමීනි. මේ කොච්චර පරිස්සම් කරන්නේවත් ඒක ඉවර වෙලා යනවා. බෑ මේ ධනෙ ඇති කරගත්තත් මේ කොරෝනා මේ වසංගත මේ ආස්සේ මේ දුක් කරදර ආස්සේ එදා වේල කන්න නැගී කි කොච්චරවත් බෙදෙන එක කරනවනේ. එහෙමයි ස්වාමීනි. ওই දුක් කරදර පීඩා ආස්සේ අතරතුර අපි මේ ධනෙන් ධනවත් වුණොත් මේ දවස් දෙක තුන ඇති. ශ්‍රද්ධා ධනෙ හරියට ඇති කරගන්න දැන් චත්තමානවක ඇති කරගත්තන එක නේද? එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මට්ට කුණ්ඩලී කුමාරය ඇති කරගත්තන එක. කොච්චරවත් අතීතයේ ගත්තොත් ඒ කතා තියෙනවනේ අවසාන මොහොතේ බුදුරජාන්සේ ගැන පැහැදීම ඇති කරගෙන සුගතිය ගියපු අය. එතකොට අවසාන මොහොතේ සිල්පද සමාදන් වෙලා ඒකාරක්තල සරකාණි බ්‍රාහ්මණතුන් මේ සාකිතමයි කතාව අපි ඇහුවේනේ සෝතාපන්නත් උනානිය. ආනිසංසනේවා. එහෙමයි. එතකොට අපිට මේ ටික ඇති. ඒ නිසා අවසාන මොහොතේත් එහෙම පුළුවන් නම්. එතකොට තව ගොඩාක් කල් තියෙනවා නම් අද ඉඳන් පටන් ගත්තොත් අපි ඉස්සරහට යනකොට කොච්චර ලබන්න පුළුවන්ද? ඒ ධනෙ දැන් අද තියෙන ශ්‍රද්ධා ධනෙ හෙට කියන දවසේ තවත් වැඩි වෙනවනම්. එහෙමයි. අද තියෙන සීල ධනෙ මේක වැල් පොලි වලටත් වැඩිය පොලි. එහෙමයි. අද සීල සමාදන් වෙලා හෙට වෙනකන් රැක්කොත් ඊට වැඩි. ඒ අතරතුර උපෝසථ සමාදන් වුණොත් එහෙම ඊට වැඩි. ඉතින් මේකයි හැබැයි ධනෙ මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මේ ශ්‍රද්ධා ධනෙ ධනවත් වෙන්න ඕනේ. සීල ධනෙ ධනවත් වෙන්න ඕනේ. ශ්‍රුත ධනෙ ධනවත් වෙන්න ඕනේ. ශ්‍රද්ධා ධනෙ, සීල ධනෙ, හිරි ධනෙ, ඔත්තප්ප ධනෙ, ඊට පස්සේ ශ්‍රුත ධනෙ, ත්‍යාග ධනෙ. ත්‍යාගය කියන්නේ දන් දීම. අර අම්මා කෙනෙක් අපි ඊයේත් කතා කළා. මතක් වෙන්න මේ සිද්ධි. ඒ අම්මට තිබ්බ ආභරණ ටික ඇදිරි නීති ආස්සේ බැංකුවට ගිහලා උකස් කරලා ඒ ටික දුන්නා. දුප්පත් කන්න බොන්න නැති පිරිසට එළවලු ටික. දැන් සමහරට ඒ එළවලු දැන් මං හිතන්නේ දවස් කීපයක් නේ. එහෙමයි. ඒ ටික එළවලු මිලදී අරගෙන එළවලු බෙදලා ඉවර වෙලා. ඒ එළවලු වලින් ව්‍යංජන හදාගෙන කාලා බීලා. ඒවා ශරීරයෙන් බැහැර වෙලා පොළොවට පස් වෙලත් ඇති. එහෙමයි ස්වාමීනි. හැබැයි අම්ම රැස් කරගත්ත පින් එහෙයි. කොච්චර ඒක එහෙම ඉවර වෙනවද දැන්? ඒ අම්මට දැන් අපි ඊයේත් කතා කළා. ඒ අම්මා අහගෙන ඉන්නවනම් කොච්චර සතුටු වෙයිද? මේ අහන දකින කෙනෙකුටත් හරි අනුමෝදන් වෙන්න පුළුවන්. ඒත් දැන් අද තව ආපහු අහනවා. ඒ හැම මොහොතකම දැන් මේ පින එතනින් බ්ලොක් කරලා නතර වෙලා ඒ ටික කියලා තියෙන්නේ නැහැ. ස්වාමීනි හිතන්න ඒ පින තව තවත් වැඩි වෙනවා. ඒ වගේ සුන්දර පින් කරගන්න අවස්ථාවල් යෙදෙනවා අපිට. එහෙමයි. මේ වසංගතය මුල් කරගෙන අපිට සුන්දර පින්කම් වල යෙදෙන්න අවස්ථාව ලැබුණා. මේ දැන් ධර්ම දේශනා මාලාවන් ලැබෙනවා අහන්න කොච්චරද නේද? ඊට පස්සේ බුද්ධ වන්දනා ලැබෙනවා, පිරිත් අහන්න ලැබෙනවා, ධර්ම සාකච්ඡා අහන්න ලැබෙනවා. මේ පින්කම්නේ. ඊට පස්සේ දැන් ඇදිරි නීතිත් එක්ක ගෙවල් වලට සීමා වුණා. එතකොට උපෝසථය සමාදන් වෙන්න අවස්ථාව තියෙනවා. මොන තරම් අවස්ථාවක් මේ මනුස්ස ලෝකේ ඉන්න අපිට මේ ධර්මදීප ඉපදිච්ච නිසා බුද්ධ ශාසනය මුණ ගැසීම අපිට ලැබුණාද? කොයි තරම් ධනවත් කෙනෙක් හැටියට අපිට මේ ජීවිතය ගත කරන්න පුළුවන්. එතකොට ශ්‍රුත ධන මේ ත්‍යාග ධනෙ කියන්නේ දීම. ඒකට ගොඩාක් අයට දෙන්න එක්ක හිතනවා මට දෙන්න දෙයක් නැහැ නේ කියලා හිතෙනවා. එහෙයි ස්වාමීනි. හැබැයි දෙන්න දෙයක් නැති වෙන්නේ දෙන්න දෙයක් නැත්නම් Tamanට කන්න දෙයක් නැති වෙන්න ඕනේ. Tamanට කන්න කියලා දෙයක් තියෙනවා නම් දෙන්න දෙයක්ත් තියෙනවා. එහෙමයි. Taman කන කෑමකින් බත් කටක් ගොඩාක් අමාරුණා. දෙන්න බැරිකමක් නැහැ නේද? එහෙමයි. මේ දේ සතුන්ට ආහාරයක් වේවා කියලා දෙනවා නම් එතනත් ත්‍යාගය පුරුදු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපි උයන පිහන භාජන සෝදලා පිරිසුදු කරලා විසි කරනකොට
මේ ඉඳුල් ටික ආහාර කරගෙන යම් සතෙක් ජීවත් වෙනවද? ඒ සත්තුන්ට මේ දේ ආහාර වේවා කියලා දාන විසි කරනවනම් එතනත් දානේ සිද්ධ වෙනවා කියන. එතනත් ත්‍යාගය කියලා කියන. ඒක නිසා දීම අපි හොඳට පුරුදු කරගන්න ඕනේ. ගොඩාක් තියෙන්න ඕනේ දෙන්න. තියෙන දේෙන් දෙන්න ඕනේ. තියෙන දේ චුට්ටයි නම් ඒ චූටි දේ දුෂ්කර අවස්ථාවේ ඒ චූටි දෙයින් චමක් දෙන්න පුළුවන් නම් ඒක මහත්ම. දැන් අපිට අර අම්මාගේ එක මෙච්චර මතක් වෙන්නේ කෝටි ගණනින් ආධාර කරපුවා ඉන්නවා. ඒක නැතුව නෙමෙයි. ඒක ලොකෝ පිනක් තමයි. හැබැයි අරක සුන්දර පිනක්. සමහරට කෙනෙක් චෙක් එකක් අස්සම් කරලා කෝටියක් දෙනවට වැඩිය. එයා දන්නෙත් නැහැ සමහරට එයාගේ account එකෙන් අයින් වුණාද එයාට මතකත් නැහැ සමහර වෙලාවට. හැබැයි අර අම්මා කරපු දේ ස්වාමිනේ යුද්ධයක් දිනුවා වගේ දෙයක්. ඒ උත්සාහය ඇය නොකරන්න ඇයට ඒ අවස්ථාව ලබා ගන්න බැරුව යනවා නේද? බෑ දැන් අපි ආභරණ ටික තියාගෙන ඉවර වෙලා ඒකෙන් සතුටු වෙවි හිටියනම් දෙයනේ අපිට ඒ පින ගැන මෙහෙම කතා කරන්න හම් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. එතකොට අනුමෝදන් වෙන දහස් සංඛ්‍යාත කෙනෙකුට අලුත්ින් පිනක් ඉපදෙන්න අවස්ථාවක් නැහැ. ඊළඟට මේ ඒ අම්මට නැවත හිත සතුටු වෙන්න. කී දෙනෙකුට යහපතද මේ මසුරු මල නැතිකම. එහෙමයි ස්වාමී. ඒක නිසා දැන් ඔබටත් සමහර විට මේ එළවලු මලු ගණන් අරන් ගිහලා හාල් වේවා කොච්චර දේවල් පරිත්‍යාග කරන රෝහල් වල වෛද්‍යවරුන්ගේ ආරක්ෂාවට කියලා. එතකොට ඒ ඔක්කොම ඔබ දෙන ආධාර වලින් තමයි මේ දානේ. මෙහෙම දන් දෙන රටක් මේ ලෝකෙම නැහැ වෙන හොයන්නේ. එහෙමයි ස්වාමී. ඒ විදිහට හුරුලා තියෙන මොකද ත්‍යාග ධනෙන් ධනවත් වෙච්ච අය. අපි ඔක්කොම ත්‍යාගය පුරුදු කරොත් මේ ලංකාව කොච්චර සුන්දර වේදනේ. එහෙමයි ස්වාමී. ඒක නිසා ඒ ධනෙන් ධනවත් ඇත්තටම අපි දුප්පත් රටක් කියලා කිව්වට මේ ලෝකේ ධනවතුන් ඉන්න රට. එහෙමයි ස්වාමී. අනිත් අයගේ දුකක් දැක්කාම පපුව උණු වෙන. තමන්ගේ තියෙන දේ තමන් වෙනුවෙන් තියෙන දේ තමන් ගැන අපේක්ෂා අත්හරින රට සුන්දරයි. ස්වාමීනි මේ අවස්ථාවේදී ඇත්තටම අපි අර ශ්‍රද්ධා රූපවාහිනී ලක්කිරු ගුවන්විදුලි පුණ්‍ය ව්‍යාපෘති මව්බිම වෙනුවෙන් එක්කමු කියන ශීර්ෂ පාඨයට අපි රෝහල් වල ඒ සනීප ආරක්ෂක කටයුතු ඒ වගේම ආරක්ෂක ඇඳුම් ඒ වගේම මේ එළවලු ව්‍යාපෘති මේ හැම දෙයකම මේ මිල මුදල් ඉතින් ශ්‍රද්ධාවන්ත අයගේ හිතවල ශ්‍රද්ධා මං හිතන්නේ බොහෝ වෙලාවට ශ්‍රද්ධා ධර්ම දාන සමාජික. ඊළඟට අපි දන්න දැන් මේ රූපවාහිනී මේ ගුවන්විදුලි කිසිම ලාභයක් නැතුව සම්පූර්ණ නඩත්තු කටයුතු වෙන්නේ ඒ ත්‍යාගය පුරුදු කරන අය නිසා. දැන් අද මේ ධර්මය තව පිරිසකට අහන්න ලැබෙන්නේ පිරිසක් දායකත්වයක් දරන නිසා. ධර්ම දානෙ. එතන ත්‍යාගය මේදී අපිත් පුරුදු වෙන්න ඕනේ. ස්වාමීනි මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් අර්ථවත් වෙන ජීවිතවල තියෙන සුන්දරත්වය කොච්චර සුන්දර ජීවිතද කොච්චර අහිංසකයිද. ඉතින් ඒක නිසා මේ ත්‍යාගය පුරුදු කරගන්න ඕනේ. අපි මසුරු මල නැති හිතුව ගිහි ජීවිතින් උත්සාහ කරන ත්‍යාග ධනෙ. ඊළඟ ප්‍රඥා ධනෙ. ප්‍රඥා ධනෙ කියන්නේ මේ ලෝක අනිත්‍යයි. වෙනස් වෙලා යනවා. තමාගේ වශයෙන් පවත්තන්න දෙයක් නැහැ කියලා Taman තේරුම් ගන්නවා. ප්‍රඥා ධනෙ. බුදුරජාණන් දේශනා කරනවා උග්ග මෙන්න මේ ධන 7 තියෙනවද? දැන් හිතන්නකො මන් තුල තියෙන්නේ කියලා. ඔබ හිතන්නකො ඔබ තුල තියෙන්නේ කියලා. දැන් ගින්නක් ඇවිල්ලා ගින්නට පිච්චෙනවා. ඔය gedara දොරේ තියෙන රන් රිදි මුතු මැණික් ඇඳුම් පැළඳුම් සීත කරන රූප මේ හැමදේම පිච්චිලා යනවා. මේ කයත් පිච්චෙයි. ශ්‍රද්ධාව පිච්චෙනවද? ශ්‍රද්ධාව පුච්චන්න බෑ කින්නට. මේ මුළු ලෝකෙම තියෙන ගින්දර ඔක්කොම එකතු කරලා ඒ ගින්දරට හසු කරත් ශ්‍රද්ධාව පුච්චන්න බෑ. ශ්‍රද්ධාවන්ත කෙනා පුච්චලා දැන් ශ්‍රද්ධාව පිච්ච උඹ අපාය යනවා කියලා යවන්න බෑ. කොච්චර ශ්‍රේෂ්ඨයිද? සිල්වත් බව තියෙනවා නම් ඒ සීලේ ගින්නට පුච්චන්න පුළුවන් දෙයක් නෙමෙයි. පවට ලැජ්ජා බය පුච්චන්න පුළුවන් දේවල් නෙමෙයි. ජලයට හසු වෙලා අපි ගසාගෙන යන්න පුළුවන්. අපේ ධන දාන්නේ භෝග සම්පත් ඥාන වාහන ගහගෙන ගිහපු අපි දැකලා තියෙනවා. හැබැයි අපේ යම් ශ්‍රද්ධාවක් සීලයක් තියෙනවා. ඒක ජලයේ ගහගෙන යන්න බැරි දෙයක්. මේ ආර්ය ධන 7 තියෙනවා නම් මහා සාගරේ ඔක්කොම ජල කඳ එක රැල්ලකට ඇවිල්ලා අපි යට කරගෙන මේ හැම දෙයක්ම එක රැළ පහරකින්
නැති කළ විනාශ කරලා දැම්මත් අපේ හිතේ යම් මේ ආර්ය ධන තියනවාද? ඒ ජල රැල්ලට ඒ ජලයට අල්ප මාත්‍රයකින් ආර්ය ධනයට හානියක් කරන්න බෑ. හොරු ඇවිල්ලා අපේ ගෙවල් දොරවල් යාන වාහන මේ හැමදේම හොරකම් කරගෙන අවසානට අපේ ජීවිතෙත් තුර කළොත් ඒත් ඒ හොරුන්ට මේ ආර්ය ධන ගන්න බෑ. කොච්චර අස්වැසිල්ලක්ද අපිට. කොච්චර රැකවරණයක්ද. රාජ්‍යරුවන්ට මොනවා කරලවත් ගන්න බෑ. අපි ඇත්තටම ඇති කරගන්න ඕන ඇති කරගන්න තියෙන ධනෙනේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට අප්‍රිය කෙනෙකුට ඇවිල්ලා ඔබ මට අප්‍රියයි ඒක නිසා ඔබේ ශ්‍රද්ධාව මං ගන්නවා කියලා වරකම් කරන්න බෑ. ඔබ දුස්සීලයක් කරනවා කියලා ඒක කරන්න බෑ. බුදුරජාණන් දේශනා කළා උග්ග මේ ආර්ය ධන හත මේ සප්ත ධන ගින්නට පිච්චෙන්නේ නැහැ. ජලයෙන් ගසාගෙන යන්නේ රජ්ජුරුවන්ට ගන්න බෑ හොරුන්ට ගන්න බෑ අප්‍රියයට සාධාරණ වෙන්නේ නැහැ කියලා. ඊටසේ බුදුරජාණන්සේ ගාථාවලින් දේශනා කරනවා ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය, සුත ධනය, ත්‍යාග ධනය සහ ප්‍රඥාව කියන මේ ධන හත යම් ස්ත්‍රියකට වේවා යම් පුරුෂයෙකුට වේවා මේ ධන තිබෙයි නම් ඒකාන්තයෙන්ම ලෝකේ දෙවි මිනිසුන් විසින් නොපැරදිවිය හැකි මහත් ධන ඇත්තෙක් කියලා කියනවා. කොච්චර අස්වැසිල්ලක්ද අපිට. කොච්චර රැකවල් මේ සල්ලි වලට හිඟා කක්කා කියලා හලාගෙන යන ලෝකේ බුදුරජාණන් දේශනා කරනවා ඒකාන්තයෙන්ම ලෝකේ දෙව් මිනිසුන් විසින් මනුෂ්‍යයන්ට විතරක් නෙමේ දෙවියන්ටවත් බෑ කියලා කියන පරද්දවන්නේ. ධනෙ සල්ලි ගොඩ ගහලා දැන් මන්ත්‍ර ශ්‍රද්ධාවක් තියනවද? මේ ලෝකේ ඩොලර් වේවා යුරෝ වේවා පවුම් වේවා රුපියල් ඔක්කොම ගොඩ ගහලා රන් රිදී ඔක්කොම ගොඩ ගැහුවා. හැබැයි මාව පරද්දන්න බෑ. ඒ ධනයට දෙවි ලෝකේ යම් වස්තුව තියනවාද ඒ ඔක්කොම එකතු කරත් අර සද්දා මාත්‍රයක් තියනවාද ඒ මාත්‍රයෙන් මට ලැබෙන සැපය අර ධනෙ එක්කින්වත් ලබන්න බෑ. ඒක නිසා බුදුරජාණන් දේශනා කරන යම් ස්ත්‍රියකට වේවා ඉතින් අපි මේකට උරුමකාරයෝ වෙන්න ඕනේ. අපි මේ සසරේ ඉපදි සරණක් නැතුව යන ගමනේදී අපිට බුදුරජාණන් වහන්සේ නිසානේ මේ ආර්ය ධනයෙන් ධනවත් වෙන්න ලැබුණේ. ස්ත්‍රියකට වේවා පුරුෂයෙකුට මේ ධන තිබේ නම් මේ ඒකාන්තයෙන් ලෝකේ දෙව මිනිස් කාටවත් පරදවන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. එයා තමයි මහා ධනයක් ඇති කෙනා. ඒ නිසා ශ්‍රද්ධාවත් සීලයත් සංඝයා කෙරෙහි ප්‍රසාදයත් ධර්ම අවබෝධයත් ඇති නුවණැත්තා බුදුරජුන්ගේ ශාසනය සිහි කරමින් ධර්මයේ හැසිරෙන්න කියලා. ඔච්චරයි තියෙන්නේ අපිට කරන්න. මම ඒකයි මුලින් දේශනාවලදී කියන්නේ ගොඩාක් දේවල් තේරෙන්නේ නැති වෙන්න පුළුවන් අපිට. එහෙමයි ස්වාමී. දුක් වෙන්න එපා චුට්ට. දේරෙනවා නම් ලොකු දෙයක් ඒක. හැබැයි මේ ආර්ය ධන හත අපි හැමදිනාටම මේ බොහොම ධනවත් වෙන්න පුළුවන්. අපි දිලින්ද නෙමෙයි. එහෙමයි සර්. අපිට දුක් වෙන කිසි දෙයක් නැහැ. ඒක නිසා ජීවිතේ දුකක් තියාගන්න එපා. අද වේල කන්න නැති වෙන්න පුළුවන්. එහෙමයි සර්. හැබැයි දුක් වෙන්න එපා. ගොඩාක් වේදම් කළ කෑම කන මාසයක් නැති ධනවත්කමක් අපි ළඟ තියෙනවා. අද අපි කව ගානක් පයින් ඇවිදිනා වෙන්න පුළුවන්. අපි ළඟින් සමහර විට වටිනා සුඛෝභෝගී වාහන වලින් අනිත් අය යන්න පුළුවන්. හැබැයි ඒක මහා ධනයක් නෙමෙයි. තමන් තුළ තියෙන ධනය ගැන සතුටු වෙන්න. අනේ යාට නැති ධනයක් මට තියෙනවානේ. අපි දුප්පත් අය නෙමෙයි. අපිට පිළිසරණක් නැති අය නෙමෙයි. අපි බුදුරජාණන් වහන්සේගේ පාමුල ශ්‍රාවකයෝ හැටියට ශ්‍රේෂ්ඨ වූ සසර දුකින් අපිව නිදහස් කරවන සුගතියේ රැකවරණ ඇති කරලා දෙන ආර්ය ධනයේ යුක්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ. ඉතින් ඒ නිසා අපි හැමදෙනාටම මේ සප්ත ආර්ය ධනයෙන් ධනවත් වෙලා මේ ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න වාසනාව උදා වෙත්වා.